ආයුබෝවන් ළමයි ඔයාලා හැම කෙනෙකුටම සුබ දවසක් වේවා පුතේ. අපේ ඉංග්‍රීසි පන්තියට ඔයාලා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. කතාව අඩු කරලා වැඩි කරගන්න ඕන නිසා අපි පාඩමට සූදානම් වෙමු. මෙන්න තියෙනවා පුතේ 2019 පේපර් එකේ ඔයාලගේ පැරග්‍රාෆ් එක. The place where I live. මම ජීවත් වෙන ස්ථානය. The place where I live. The place ස්ථානය. Where I live. මම ජීවත් වෙන ස්ථානය. එහෙනම් පුතේ මේ වගේ පැරග්‍රාෆ් එකක් දුන්නොත් අපි කොහොමද ලියන්නේ? වචන 50ක් හෝ 60ක් අතර ලියන්න ඕන. අපි කොහොමද වචන 50ක් 60ක් අතර ප්‍රමාණයක් මේ වගේ එකට ගන්න? එහෙනම් පුතේ පළවෙනි කාරණා ඔයාලගේ වර්ඩ් සෙට් එකක් හදා ගන්න ඕන. පුතේ ඔයාලා දන්නා වචනයක් තියෙනවා beautiful කියලා. beautiful කියන්නේ පුතේ ලස්සනයි. beautiful කියන්නේ ලස්සනයි. මේ බලන්නකො පුතේ adjective එකක්. නේද? මම කියනවා මෙයාව දාලා පුතේ නාමපද කීපයක්. beautiful home. ලස්සන ගෙදර. පුතේ beautiful home garden. beautiful home garden කියන්නේ පුතේ ලස්සන ගෙවත්ත. ඔයාලා හැම කෙනෙක්ටම තියෙනවා පුතේ garden එකක්. වත්තක්. මිදුලකුත් එක්කනේ. ඊළඟට පුතේ අපිට ලියන්න පුළුවන් beautiful lake. beautiful lake කියන්නේ දරුවනේ ලස්සන වැවක්. ලස්සන වැවක් beautiful lake. එහෙම නැත්නම් අපි මේ හැම එකක් ඉස්සරහටම දානවා. a beautiful home. ලස්සන නිවසක්. a beautiful home garden. ලස්සන ගෙවත්තක්. a beautiful lake. ලස්සන වැවක්. මේ දාපුවාම පුතේ එකක් කියන අදහස එනවා. ලස්සන ගෙවල් එකයි. ලස්සන ගෙවතු එකයි. ලස්සන වැව් එකයි. පුතේ එකක්. තව එකක් දානවා පුතේ. a beautiful paddy. එනනම් paddy field. පුතේ paddy field කියන්නේ කුඹුර වල කුඹරකට. a beautiful paddy ලස්සන කුඹුරක්. දැන් පුතේ ඔන්න පැරග්‍රාෆ් එකට අවශ්‍ය පොඩි කාරණා ටිකක් මම දුන්නා. පොඩි වැඩසටහනකට අවශ්‍ය පොඩි වචන සෙට් එකක් දුන්නා. ඊළඟට පුතේ මම එනවා මේ හරියට. ඔයාලට හැමදාම දෙනවා පුතේ වචන වගයක් මතක තියාගන්න as well as ඒ වගේම and also එමෙන්ම also සහ and ඒත් සහ පුතේ මේ හතර දෙනාගේ තේරුම එකක්. සහ ඒ වගේම එමෙන්ම මෙන්න මේ අදහස එනවා පුතේ. මෙන්න මේ අදහස එනවා. ඔතන දරුවනේ මෙන්න මේ වගේ වචන අපි එකතු කරගත්තාම අපිට හරිම ලේසි පැරග්‍රාෆ් එක ලියාගන්න. හරිම ලේසි. දැන් කියනවා පුතේ මම යම් කිසි තරක එක දෙයක් කියනවා නම් පුතේ there is a hari and hari දානවා. ඔන්න උදාහරණ පුතේ. දැන් මතක තියාගන්න. මම කියනවා නේ there is a lake in my village. මගේ ගම ඇතුලේ වැවක් තියෙනවා. there is a mountain in my village. මගේ ගම ඇතුලේ මොකද හන්දක් තියෙනවා. there is a playground in my village. මගේ ගම ඇතුලේ ක්‍රීඩා පිට්ටනියක් තියෙනවා. ඔතකොටස and දාන්නේ මොකටද? and දාන්නේ පුතේ vowel sound එකක් ඇහෙන වචනයක් තිබුණොත් අන්න ඒ ඉස්සරහට මොනවද සර් vowel sound? vowel sound තමයි පුතේ සිංහල හෝඩියේ ඇහෙන මෙන්න මේ වචන සෙට් එක. මෙයාලට කියනවා පුතේ vowel sound කියලා. ආයන්න ඇහෙනවා නම් ඈයන්න ඇහෙනවා නම් ඊයන්න ඌයන්න ඒ අයි
ආව් මෙන්න මේ ස්වර ශබ්ද ටික ඇහෙනවා නම් පුතේ එකක් වෙන අවස්ථාවලට අපි මෙන්න මෙහෙම there is and දාලා කියන්නේ පුතේ බලන්න මම ලියනවා එක වචනයක් island කියලා මෙන්න මේ අකුරේ ඇහෙනවා නේද අයන්න එනම් පුතේ මෙන්න vowel sound එකක් තියෙනවා එනම් පුතේ දූපතක් තියෙනවා කියලා කොහොමද කියන්නේ there is an island ඇයි and දැන්නේ පුතේ island කියන්නේ අයන්න ඇහෙන නිසා හැබැයි පුතේ there is a lake lake කියද්දී ලයන් නැන්නේ ලයන් මේක ඇතුලේ නැහැ එහෙනම් පුතේ එතන vowel sound එකක් නැහැ එතන තියෙන consonant sound එකක් එහෙනම් පුතේ consonant sound එකවත් ව්‍යංජන ශබ්ද ඇහෙන වෙලාවට අපි දාන්නේ පැහැදිලි ඇති ඕක එහෙනම් පුතේ there is an umbrella on my table මගේ මේසේ උඩ කුඩයක් තියෙනවා there is an owl on the branch අත්ත මත බකමූණෙක් ඉන්නවා පුතේ and පාවිච්චි කරන්නේ මෙන්න මේ sound system එක තියෙන අවස්ථාවලට එහෙනම් පුතේ there is දාන්නේ අපි එක දෙයක් තියෙනවා කියන්නේ දරුවනේ ඔයාලට දෙනවා ඔයාලගේ home town එක ගැන ලියන්න දැන් my home town is my කුරුණෑගල my home town is කුරුණෑගල there are many things පුතේ බලන්නකො town එක වගේ දුන්නොත් දරුවනේ there is දානවට වඩා අපිට දාන්න වෙන්නේ there are ඇයි ගොඩක් තියෙන දේවල් තියෙන්නේ පුතේ ගොඩක් තියෙන දේවල් තියෙන්නේ is දැම්මොත් එකයි ආ දැම්මොත් ගොඩයි එහෙනම් අපි ආදාන්නේ පුතේ ගොඩක් තියෙන දේවල් කතා කරන්න දැන් බලන්න shops කියනවා කඩවල් වල පුතේ there are shops in කුරුණෑගල කඩවල් එකක් නෙමෙයි ගොඩක් නේ තියෙන්නේ පුතේ there are children in school there are students in my school there are teachers in my school there are trees in my village there are trees in my hometown පුතේ ගොඩක් තියෙන වෙලාවට දරුවනේ අපි there ආදානවා එකක් තියෙන වෙලාවට there is දානවා එහෙනම් මම මේ කෑලි දුන්නේ ඇයි paragraph writing එකකදී අනිවාර්යයෙන්ම පුතේ මේ සැකිල්ල හදා ගන්න ඕන mind එක ඇතුලේ හදා ගන්න මේක පොතට ගන්නෙ නැහැ answer paper එකට ගන්න කලින් පුතේ ඔළුව ඇතුලෙන් ටක් ගාලා හදා ගන්නවා එහෙනම් තත්පර 3-4ක් අරගෙන ඉක්මනින්ම මාතෘකාව ලියා ගන්න the place where I live මම ජීවත් වෙන ප්‍රදේශය paragraph එකක් පුතේ the place where I live හරි පුතේ මේ සිග්නල් පොඩ්ඩක් අවුල් වෙනවා ඒ නිසා තමයි පොඩ්ඩක් ඔයාලට කනෙක්ෂන් එකේ පොඩි ගැටලුවක් වෙන්නේ නමුත් මම කියන එකට සමන් දීලා ඒ බාධක ජයගෙන අපි මේ වැඩේ කරගෙන යමු හරිද එහෙනම් පුතේ the place where I live කියන එක මම මේ විදිහට පටන් ගන්නවා paragraph එක ලියන්නේ පුතේ මෙන්න මෙහෙමයි paragraph එක අපි ලියන්නේ මෙන්න මේ විදිහට හරි පුතේ ඔයාලා ජීවත් වෙන ස්ථානය ගැන අහන්නේ ඔයාලගේ ජීවත් වෙන ස්ථානේ මොන වගේද කියලා අහන්නේ දැන් මේ බලන්නකෝ the place where I live මම ජීවත් වන ස්ථානය is very beautiful very beautiful ඇත්තටම කිව්වොත් පුතේ ඔයාලගේ ගම ගැන කියන්න මොකද මේකේ ගමත් එක්ක තමයි උත්තරේ බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම කිව්වොත් actually speaking I live in මම ජීවත් වෙනවා පුතේ අපි in කියන preposition එක ගන්න යමක් ඇතුලේ කියන අදහස ගන්න යමක් ඇතුලේ කියන අදහස ගන්න. එතකොට ගමක් ඇතුලේ ජීවත් වෙන්නේ I live in මම ගන්නවා ගමක් මෙහෙම දොඩම් ගොඩ කියලා. මේ පුතේ මම හිතලා දාපු නම. මේකද ඉගෙන ගන්න දරුවනේ
අනිවාර්යෙන්ම ගමක නමක් ලියනකොට පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕන. පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕන. එහෙනම් දොඩම්ගොඩ my home place is very my home place is very beautiful. මගේ ජීවත් වන ස්ථානයේ ඉතාමත්ම ලස්සනයි පුතේ. මේ බලන්නකෝ නේද? මේ බලන්නකෝ පුතේ අපි මේක ගන්නවා මේ කොටස් beautiful කියන වචනේ. බලන්න the place where I live is very beautiful. Actually speaking I live in Dodamgoda. My home place is very beautiful. දැන් පුතේ තියෙන දේවල් ටිකක් කියනවා. එකක් තියෙනවා නම් there is ගන්න කිව්වා. There is a lake. වැවක් තියෙනවා මගේ ගේ අසල. පුතේ අසල කියන්නේ අපි ගන්නවා near කියන නිපාත පදේ. There is a lake near my home. මගේ නිවස අසල තියෙනවා මොකද්ද? වැවක් නේ. එක වැවක් තියෙන නිසා පුතේ අපි there is කියන කෑල්ල දැම්මා. There is a lake near my home. දැන් පුතේ ඔයාලා හිතින් හදාගන්න මගේ නිවස අසල කුඹුරක් තියෙනවා. එහෙනම් පුතේ there is a paddy field near my home. මම දාලා තියෙනවා beautiful කියලා කෑල්ල. ලස්සන. එහෙනම් පුතේ there is a beautiful paddy field near my home. මෙයාව පුතේ ඒ වාක්‍යයත් එක්ක join කරන්න පුළුවන්. connect කරන්න පුළුවන්. අපි ඒකට ගන්නවා පුතේ මෙන්න මෙතනින් වචනයක් as well as කියලා. as well as කියලා ගන්නවා පුතේ. as well as there is a beautiful paddy 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 මං ආරම්භක දවසේ පුතේ ඔයාලට වචනයක අකුරු ටික ලියන හැටි උගන්වලා තියෙනවා. there is a beautiful paddy. ලස්සන කුඹුරක් තියෙනවා පුතේ මගේ නිවස ගාව. near my home. near my home. විනාඩි දෙකක් දෙන්නම් පුතේ මෙතනින් ඉඳන් මෙතෙන්ට කොපි කරගන්න ටක් ගාලා. විනාඩි දෙකක් දෙන්න. දැන් අපිට ඕන විදිහට මේක හදාගන්න පුළුවන්. දැන් ඔයාලගේ තියෙනවානේ පුතේ වචන සෙට් එකක් එක එක වචන. දැන් මේ මම දෙන්නේ හැමෝටම මතක තියාගන්න පුළුවන් වචන. දැන් බලන්න පුතේ මෙන්න මේ කොටස් දෙක there is there are කියන එකෙන් අපිට රට ගැන පැරග්‍රාෆ් එකක් ලියන්න දුන්නා. අපිට ගමක් ගැන පැරග්‍රාෆ් එකක් ලියන්න දුන්නා. අපිට පුතේ හිස්ටොරිකල් ප්ලේස් එකක් ගැන ලියන්න දුන්නත් ලියන්න මෙයා ඕන වෙනවා. පැහැදිලිද? පුතේ මට දරුවෙක් මැසේජ් එකක් දාලා තිබ්බා බර්ත්ඩේ එකට සුබ පතලා ලියුමක් ලියන්නේ කොහොමද කියලා. මම ඒක පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් පුතේ මේක ඉවර කරලා. අදවට වචන 50 60ක් අතර ලියන්න පුළුවන්. not only but also කියන කොටස දාන්න බැරි කියලා අහලා තිබ්බ පුළුවන් පුතේ. ඔයාලගේ ක්‍රම තියනවානේ නියම හදාගන්න. හැබැයි තේරුමක් තියෙන්න ඕන. පැහැදිලිද? තේරුමක් තියෙන්න ඕන. තේරුමක් නැත්නම් පුතේ පැරග්‍රාෆ් එකකින් වැඩක් නැහැ. පැහැදිලි නේද? පුතේ අපේ මේ තව ක්ලාසස් යනවා මේ අසල ඒ නිසා තමයි පොඩ්ඩක් සත්‍ය හැන්නේ. ඒක ලොකුවට හිතන්න එපා කියලා ඒක දෙනෙක් අද පන්ති කරනවා. හරි. මම හිතන්නේ මගේ වොයිස් එක ඇහෙනවනේ. ඒ ඇති නේද? ඒ නිසා ඒකට අවධානය දෙන්න බෝඩ් එකට සහ මගේ වොයිස් එකට අවධානය දෙන්න. අපේ ආයතනයේ පන්ති කීපයක් පවත්වන නිසා පුතේ පොඩ්ඩක් අද ഘോഷාව වැඩි. හරි. එහෙනම් පුතේ the place where I live is very beautiful. Actually speaking කියන්නේ පුතේ ඇත්තටම කිව්වොත් සමහර දරුවෝ මගෙන් අහනවා පුතේ මම මේ highlight කරන ඒවාගේ තේරුම් ලියා ගන්න ඕන. Actually speaking කියන්නේ ඇත්තටම කිව්වොත් I live in Dodamgoda. My home place is very beautiful. There is a lake. ඔයාලට පුතේ beautiful lake කියලා දාන්න පුළුවන්. Near my home. As well as there is a beautiful paddy. පුතේ paddy field කියලා දාන්න බැයිද? පුළුවන්.
පැඩි කියලා දාන්න බෑද? පුළුවන්. පැඩි ෆීල්ඩ් එක කියන්නේ පුතේ කුඹුරු යාය කියන අදහස. පැඩි කියන්නේ පුතේ කුඹුර කියන එක. එහෙනම් මේ දෙකම ඕකේ. එහෙනම් පුතේ near my home. පැහැදිලිද? දැන් ගම ගැන කතා කරගෙන ලං කරගත්ත අපේ ගේතාවට. දැන් පුතේ ඉතුරු කොටස් ටික අපි එකතු කරනවා. මොකේද? ඉතුරු කොටස් ටික එකතු කරනවා පුතේ අපේ ගෙදරට. මේ මෙහෙම කියනවා. මම කියනවා පුතේ මගේ ප්‍රියතම ස්ථානය. my favorite place කියන්නේ ස්ථානය පුතේ. my favorite place is my home. පුතේ මගේ ගෙදර තමයි මගේ ප්‍රියතම ස්ථානේ. මොකද මාතෘකාවට අදාළව යන්න ඕන. the place where I live. මම ජීවත් වෙන තැන ගැන පුතේ චිත්‍රයක් වවුනා. මේක අහන් ඉන්න අය. එන පුතේ my favorite place is my home. දැන් හේතුවක් කියනකොට අපි because කියන කැලල දානවා. B E A C A U S E because හේතුව නම් because කියන එකේ තේරුම පුතේ හේතුව නම් because my home and home garden. My home and my home garden is very පුතේ නිසල තැනක්. අපි නිසලයි කියන්න පුතේ පාවිච්චි කරනවා calm කියන වචනේ, quiet කියන වචනේ. එහෙනම් පුතේ සංසුන් හරි හිතට ප්‍රියමනාප තැනක් පුතේ. එහෙනම් calm place C A L M calm කියන්නේ පුතේ calm. එල් අකුර ශබ්ද කරන්නේ නැහැ පුතේ. calm ඒ කියන්නේ පුතේ නිස්කලංක තැනක් කියන එක. එහෙනම් my home garden is very calm. Is a very calm place පුතේ. දාන එකක් කියන අදහස. Is a very පුතේ home and home garden නේ. ඒක බහුවචන ඒ නිසා ආ දානවා. home and home garden are a very calm place. calm place. ලැබුණේ චිත්‍රයක් මවනවා. දැන් අපි මේ දුන්න වචන ගත්තා. අරගෙන දැම්මා. එතකොට අපි දන්නේම නැතුව ලස්සන පැරග්‍රාෆ් එකක් හැදෙනවා. නේද? දැන් කියන්න පුතේ මගේ ගාඩන් එක හරිම ලස්සනයි. My home garden is very beautiful place. දැන් place කියලා විතරම ඇහෙනකොට කැතයි පුතේ. ඒ නිසා මම මේක දෙන්නේ අර වැඩි අයටත් පුළුවන් අයටත් ඔක්කොටම හරියන විදිහට මතක තියාගන්න තමයි මම place කියන එක වැඩිපුරම දැම්මේ. එනවා පුතේ බලන්න my favorite place is my home because my home and home garden are a very calm place. My home garden is a පුතේ home එකයි එන්නේ. My home garden is a very beautiful place. ඉතාමත්ම ලස්සන ස්ථානයක්. ඉතින් මම හරි ආසයි. So I would ඔය would කියන වචනේ අපි පාවිච්චි කරන්නේ පුතේ ගොඩක් කියන අදහස ගන්න. I would like මම ගොඩක් ආසයි. I would like to eat chocolate. මම ගොඩක් ආසයි chocolate කන්න. I would like to eat fried rice. මම ගොඩක් ආසයි fried rice කන්න. Would like. එහෙනම් so I would like to stay here. Here කියන්නේ පුතේ මේ කියන තැන. දැන් බලන්න දරුවනේ වචන 50ක් 60ක් අතර පැරග්‍රාෆ් එකක් ඉල්ලනවා.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 1
වචන 70ක් තියෙනවා පුතේ. ගොඩාක් වැඩි කරන්න එපා, තේරුමක් නැහැ. ඔයාලට දෙන්න පුතේ 5 මාක්ස්. ලකුණු 5යි දෙන්නේ. තේරුණාද? පළවෙනි පේපර් එකට පුතේ පැයක කාලයක් තියෙනවා පැරග්‍රාෆ් එකකට එක්ක. ඔතවල දරුවනේ මේක ලියනකොට ඔයාලා ගොඩාක් වෙලා ගත්තොත් එහෙම ප්‍රශ්න 8ක් තියෙනවා පුතේ අපිට සාකච්ඡා කරන්න. අපිට ලියන්න ප්‍රශ්න 8ක් තියෙනවා, එකක්වත් අතාරින්න බෑ. ඔතවල මේ ප්‍රශ්න 8 ලියනකොට පුතේ අපි කාලය බෙදා ගන්න ඕන. විනාඩි 60ක කාලය බෙදා ගන්න ඕන පුතේ. අනිවාර්යෙන්ම ප්‍රශ්න 8 ඇතුළ තුල. එහෙනම් පැරග්‍රාෆ් එකට චුට්ටක් කාලය ඕනේ අපිට විනාඩි 10ක විතර කාලයක්. ඇයි ඒ? හිතලා පොඩි වෙලාවක් මේක ඕන පුතේ අපිට සංකලනය කරගන්න, මික්ස් කරගන්න. එහෙනම් පුතේ the place where I live is beautiful. Actually speaking, I live in Dodamgud. My home place is very beautiful. There is a lake near my home as well as there is a beautiful paddy near my home. My favorite place is my home because my home and home garden are a very calm place. My home garden is a very beautiful place, so I would like to stay here. ඔය ඇති පුතේ paragraph එකේ ඉතුරු ටික ඉක්මනින් ලියා ගන්න. පුතේ හරි සමහර ළමයි ප්‍රශ්න අහලා තිබ්බස SLS කියන්නේ මොකක්ද කියලා තේරුම දීලා තියෙනවා මේ හතරෙම තේරුම එකක්. සහ ඒ වගේම එමෙන්ම කියන අදහස. පුතේ එහෙනම් මේක ඉක්මනින් ලියා ගන්න. දැන් මට කියලා තියෙනවා සර් පයි chart කරන්නකෝ, ටේබල් කරන්නකෝ කියලා. පුතේ ඒ ඔක්කොම කරනවා. ඒවා තව කල් තියෙනවා. මේ පාඩම් වැඩසටහන මම හදන්නේ ඔයාලට ඉස්සෙල්ලාම ලේසි තැනින් කියලා දෙන්න. අමාරු තැනකින් පටන් ගත්තොත් ඔයාලට ඉංග්‍රීසි එපා වෙනවා. ඉස්සෙල්ලාම පුතේ අපිට අපේ වචන වලින් ලකුණු ගන්න පුළුවන් ස්ථිර දේවල් ටික හදාගෙන ඉන්න ඕන. එතකොට 100 එකෙන් නම් අපිට ඉදිරියට යන්න හදාගන්න පුළුවන්. දැන් මේ පන්ති වල ඉන්නානේ පුතේ ඉංග්‍රීසි කොහොමද තේරෙන්නේ නැති දරුවෝ. එතකොට ඒ වගේ දරුවොත් මේකේ ඉන්නවා. මට එක්කෙනෙක් ફોකස් කරලා උගන්වන්න අමාරුයි. එතකොට අතිශය දක්ෂ දරුවොත් ඉන්නවා. දක්ෂයි කියන්නේ ඉංග්‍රීසි බෑ කියන්නේ අදක්ෂයි කියන එක නෙමෙයි පුතේ. අර තේරුම් ගැනීමේ හැකියාව මේ පැරග්‍රාෆ් එක තේරුම් ගන්න පුළුවන් ළමයි සියලුම දෙනාට පුළුවන් විදිහට තමයි මම හදන්නේ. මොකද පුතේ ඔයාලා ගාව මීට වඩා වටින මෙහෙම කරලා මේ පැරග්‍රාෆ් එක මම ගිහිල්ලා විභාගෙට ලියුවා නම් මෙහෙම නෙමෙයි ලියන්නේ ඊට වඩා ගැඹුරු කරලා. ඇයි? ඒ මම ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙන නිසා. ඒ වගේ මේ පන්තියේ දරුවෝ ඉන්නවා පුතේ ඕනතරම්. එයාලා පුතේ මේ කරුණු ටිකක් ඔළුවට දාගෙන ඔයාලගේ කරුණු ටිකක් එකතු කරලා ලස්සන පැරග්‍රාෆ් එකක් හදන්න. කිසිම දෙයක් බෑ කියලා හිතන දරුවෝ පුතේ මෙන්න මේ විදිහට පැරග්‍රාෆ් එක ටිකින් ටික හදන්න. කිසිම දෙයක් බැරි එක නෙමෙයි. පුළුවන් එක්කෙනාටත් මේ වගේ අමාරු තැන් තියෙනවා. ඒ ඔක්කොම ලේසි වෙන්න තමයි මම මේක හදලා තියෙන්නේ. එහෙනම් මම බෝඩ් එක ඉරේස් කරනවා. ගියලා ඉවරයි අපි කාලේ ගොඩක් ගන්න එපා පුතේ අපිට වැඩ ගොඩක් තියෙනවා. එදා මම past continuous tense එක කරලා තිබ්බා භාගෙට. ඒක ඉතුරු ටික අද පැහැදිලි කරන්න තියෙනවා. ඊට කලින් පුතේ tenses කියලා ඔයාලට විභාගෙට එනවා මාතෘකාවක්. බෝඩ් එක මකන්න එපා කියලා කවුරුත් මැසේජ් දාලා නැහැ නේද? ඔක්කොම ලියන් ඉවරයිද නේ පුතේ? හරි. මට මැසේජ් බලන්න එතෙන්ට යන්න වෙනවා. ඒ නිසා මම මෙතනින් ඉඳන් ඔයාලා ඉවර ඇති කියලා හිතලා තමයි වැඩ කරන්නේ පුතේ ඔයාලට සමහර විට අපහැදිලි වෙන්නේ මෙහි සිග්නල් ප්‍රශ්නයක් නිසා නෙමෙයි ඔයාලගේ සිග්නල් ප්‍රශ්නයක් නිසා ඔයාලට පේන එක හරියට පේන්නේ නැහැ. මම ස්ට්‍රක් වෙන ගතියක් වෙන අවස්ථාවක් එනවා. මම ටවුන් එකේ ඉන්නේ හින්දා මට සිග්නල් අවුලක්ම නැහැ. හරි. මේක පුතේ YouTube channel එකට යනවා. මගේ තියෙනවා පුතේ නිරෝධ ගලහිටියාව කියලා.
YouTube channel එක තියෙනවා පුතේ. ඒ YouTube channel එක හරහා ඔයාලට මේ පහුගිය පාඩම් ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. පුතේ ඊය කරා සිංහල. රෑ 9:00 ඉඳන් 11 විතර වෙනකන් සිංහල කළා. විචාර ලියන හැටි. ඊයේ දවසේ මම කතා කළා අඟුල්මල් දමනය ගැන පොඩ්ඩක් කියලා දුන්නා. ගොඩක් කියලා දුන්නා පුතේ සතර කම්මන්ත්‍රණය ගැන. ඒ වගේම අක්ෂර වින්‍යාසයේ එක කොටසක් ඉගෙනුවා. ඒක පුතේ හෙට වගේ වෙනකොට ඔයාලගේ channel එකට වැටෙයි. ඔයාලට පුතේ ඒකේ සිංහල සටහන ඒ විචාරයේ සිංහල සටහන ගෲප් වලට දානවා ඒවා කොපි කරලා ලියා ගන්න. හරි. මම පුතේ WhatsApp නම්බරයක් දෙන්නම් මේ ඒකට මැසේජ් එක දාන්න ඔය ඩයලොග් නම්බර් එකක් තියෙනවා පුතේ. ඒ නම්බරේට මැසේජ් දාලා ඔයාලගේ සියලුම දේවල් දැනගන්න. මගේ නම්බර එකක් තියෙනවා. ඒකත් මගේ අනිත් නම්බර එක. නිතරම මේ පන්ති සඳහා ගන්න මගේ අනිත් නම්බර එක තමයි ඒ ඩයලොග් නම්බර එක. ඔතන පුතේ ඒකේ ගොඩක් වෙලාවක ඔයාලට පණිවිඩ ටික ඉක්මනින් එවනවා. සමහර කට්ටිය නම් මෙලෝ වැඩකට නැති මැසේජ් උත් දාලා තිබ්බ හායි කරලා. ඒවට පුතේ රිප්ලයි එන්නේ නැහැ. තේරුමක් නැහැ. එහෙම කරන්න එපා. අර ඒක පොඩ්ඩක් අර මානසික අප්සෙට් කියන අයින් පුතේ සමහර මිනිස්සු එනවා පන්ති වලට ගෑනු ළමෙක් හොයාගන්න. එහෙම නැත්නම් මේක ඉන්න ගෑනු ළමෙක් ලයින් කරගන්න නම්බර්ස් ගන්න පුළුවන් ගෲප් වලින්. අරගෙන මොකද කරන්නේ? හායි හුයි දාලා මැසේජ් දාලා chat කරනවා. එයා ඉගෙන ගන්නෙත් නෑ. ඒ ළමයාට ඉගෙන ගන්න දෙන්නේ නැහැ. අවසානයේ මොකද වෙන්නේ? දෙන්නම කාලකන්ණි වෙනවා. ඒ ගෑනු ළමයා හෝ ඒ පිරිමි ළමයා මැසේජ් එකට සම්මුඛ වුණොත් සම්බන්ධ වුණොත් පුතේ ජීවිත දෙකක් වෙනස්. ඒ නිසා එහෙම දේවල් වලට යොදා ගන්න එපා. දැන් මේ මටත් මැසේජ් එනවා තමයි නේද? පෞද්ගලිකව කතා කරන්නේ. මම සීමා සහිතව ඉන්නේ පුතේ. මොකද ඔය අවුරුදු 16 වයසේදී ඉන්නේ හැංගීම් බර වෙච්ච ළමයි. ඒ කියන්නේ තරුණ වෙච්ච ගමන් හොයනවා ටිකක් අලුත් දේවල්. ප්‍රේමයේ විශේෂයෙන්. හරි. ඒ නිසා පුතේ මම පරිස්සම් වෙනවා ඔයාලව පරිස්සම් කරන්න. මොකද මම ඔයාලට රිප්ලයි කරනකොට අවශ්‍ය දෙයක විතරයි මැසේජ් එක දාන්නේ. ඔයාලා මගෙන් නෝට් කියන අහනේවට, පන්ති කියන අහනේවට විතරයි. එතනින් ගියාම මම මේක ගෙනියන්නේ නැහැ. මොකද පුතේ ගුරුවරු නිසා අපහසුතාවයට පත් වෙන දූෂණය වෙන ළමයි ඕන තරම් ඉන්නවා. මේ සමාජයේ හිම සමාජය. ඒ නිසා පුතේ ඔයාලා පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන්ම අනවශ්‍ය නම්බර්ස් වලින් මැසේජ් දෙනකොට රිප්ලයි කරලා ඒක දිගට ගෙනියන්න එපා. එතනින් නවත්තන්න. කවුද කියලා දැනගන්න එතනින් ඉවර කරන්න. උත්තර දෙන්නේ නැත්නම් පුතේ වෙන දේවල් වලට එනවා නම් එතනින්ම නවත්තලා දාන්න. කෙලින්ම බ්ලොක් කරන්න. දැන් මගේ නම්බර්ස් වලට ගත්ත ගොඩ දෙනෙක්ව මම බ්ලොක් කරා. අනවශ්‍ය දේවල් වලට එනවා කියලා තේරෙනකොට දැන් මගේ ඇඩ්මින්ලා ඉන්නවා එයාලා ගාව තියෙන්නේ මගේ නම්බරම තමයි. එයාලා කියලා හිතලා මැසේජ් දාන්න. එයාලට කියලා මම බ්ලොක් කරනවා. ඒ නිසා හන්තියේ අවශ්‍යතාවයේ තියෙන ඉගෙන ගන්න උවමනාව තියෙන දරුවෝ ටිකට විතරයි මම උදව් කරන්නේ. ඔයාලට ඉංග්‍රීසි දුර්වල නම් ඒක ගැටලුවක් නෑ. හැබැයි එන්නේ වෙන දේවල් වල නම් ඒක ලොකු ගැටලුවක්. ඒ නිසා ඒ දේ කරගන්න එපා. හරි. පුතේ past කියන්නේ අතීතයි. හරිද? past කියන්නේ අතීතයි. continuous කියලා වචනයක් තියනවා නේද පුතේ? continuous කියන වචනේ තිබ්බොත් එහෙම පුතේ අනිවාර්යෙන්ම ing තියනවා කියලා මතක තියාගන්නකො ක්‍රියාපදයේ ඇතුලේ. ක්‍රියාපදයේ ඇතුලේ පුතේ continuous කියලාදී ing තියෙනවා. උගන්වමින් teaching මෙන්න ing තියෙනවා. පැහැදිලි කරමින් explaining කියන්නේ පුතේ පැහැදිලි කරමින් explaining. පුතේ බලමින් looking එකත් එක පුතේ at කියන නිපාතය යනවා මතක තියාගන්න. looking at at කියන නිපාතය යනවා පුතේ. සෙල්ලම් කරමින් playing, කතා කරමින් talking. මම ක්‍රියාපද පහක් කරන් තියෙනවා ing දාලා. පුතේ කරමින් මේ වගේ ශබ්ද තමයි එක්ක පුතේ මින් ප්‍රත්‍ය එහෙම නැත්නම් කර ප්‍රත්‍ය නේද? උගන්වමින් teaching
නටමින් dancing එහෙම නැත්නම් dancing පැහැදිලි කරමින් explaining බලමින් looking ක්‍රීඩා කරමින් playing පුතේ හිටියා කියන්න දරුවනේ was තියෙනවා එහෙම නැත්නම් බහුවචනෙට were තියෙනවා උගන්වමින් හිටියා was teaching උගන්වමින් හිටියා were teaching පුතේ අපි was ගන්න ඒක වචනත් එක්ක I we you sorry he she පුතේ I he she it එක්ක තමයි පුතේ was ගන්නෙ එයාලා බහුවචනයි එහෙනම් මම උගන්වමින් හිටියා I was teaching ඔහු උගන්වමින් හිටියා he was teaching ඇය උගන්වමින් හිටියා she was teaching ඌ උගන්වමින් හිටියා කියන්නේ නෑනේ අපි පුතේ ඌ කියන එකෙන් අදහස් කරන්නේ සතෙක්ව එහෙම නැත්නම් පුතේ මොකක් හරි දෙයක් පණ නැති දෙයක් පැහැදිලිද එහෙනම් පුතේ animal කියනවා සතෙක්ට thing කියනවා පුතේ පණ නැති දෙයකට මේ මාක පෙන් එකට පණ නැහැ එහෙනම් පුතේ මේක දෙයක් ඒ නිසා තමයි it ගන්න පුතේ අපි were ගන්නේ බහුවචනෙට we you they හරි අපි ක්‍රීඩා කරමින් හිටියා we were playing ඔයා ක්‍රීඩා කරමින් හිටියා you were playing ඔවුන් කතා කරමින් හිටියා they were talking පුතේ හිටියා මේ දෙන්නගේ තේරුම හිටියා කොහොමද කර කර අම්මා උය හිටියා mother was cooking තාත්තා බැන හිටියා father was blaming akka අඬන හිටියා elder sister was crying මල්ලි සෙල්ලම් කර හිටියා baby brother was playing බහුවචනේ පුතේ ගුරුවරු බැන හිටියා teachers were blaming පැහැදිලිද පුතේ were දාන්නේ බහුවචනෙට was දාන්නේ ඒක වචනෙට මේ නෝට් එක මම කතා කරන ගමන් ඔයාලා කොපි කරගන්න පුතේ මේක ගිය සතියේ මම පොඩ්ඩක් දුන්නා පොඩි විස්තරයක් කළා past කියන්නේ පුතේ අතීතයි මෙන්න එයා මේ දෙන්න තමයි මේ වාක්‍ය සම්පූර්ණයෙන්ම අතීතයට ගෙනිච්චේ මේ වාක්‍ය සම්පූර්ණයෙන්ම අතීතයට ගෙනිච්ච පුතේ past එකේ continuous කිව්ව ගමන් පුතේ එතන තියෙනවා ing වාක්‍ය ඇතුලේ ක්‍රියාපදයේ ඇතුලේ ing තියෙනවා ඒ ing කියන එකේ තේරුම පුතේ සිංහල භාෂාව විදිහට ගත්තොත් මින් එහෙම නැත්නම් කර සම්බන්ධ වෙමින් participating ඊට පස්සේ පුතේ හිතමින් හිතනවාට think හිතමින් thinking පැහැදිලිද විවේචනය කරනවා පුතේ criticize කියලා කියනවා විවේචනය කරමින් criticizing විවේචනය කරමින් criticizing bombing පුතේ drinking සිනාසෙමින් හයියෙන් hina වෙනවා නම් පුතේ laughing සිහින් සිනාවක් දානවා නම් smiling මේ කරුණු ටික පුතේ ටග් ගාලා ගන්න මේ කරුණු ටික ගන්න මේ තියෙන්නේ පුතේ මගේ YouTube channel එක ඒකට ගිහිල්ලා පුතේ subscribe කරලා ඔයාලා මගේ වීඩියෝස් බලන්න දැන් මේකේ ඔයාලට දැන් පුතේ මේකේ මගෙන් ළමෙක් අහලා තිබ්බස was දාලා ing දාන්න නැතුව තිබ්බොත් වැරදිද කියලා වැරදි පුතේ ඉංග්‍රීසි භාෂාව ඇතුලේ තියෙනවා කරුවනේ නීතියක් පැහැදිලිද සිංහල භාෂාව වගේ තමයි මම වලින් පටන් ගත්තොත් බී වලින් අවසන් කරන්න අපි වලින් පටන් ගත්තොත් මූ වලින් අවසන් කරන්න කියලා තියෙනවානේ ඒ වගේ පුතේ සබ්ජෙක්ට්ව අරගෙන ඒක වචන බහුවචන විදියට මේ දෙන්නව අරගෙන අනිවාර්යෙන්ම පුතේ මේ වාක්‍ය රටාව ඇතුලේ මෙන්න මෙතන continuous කියලා ශබ්ද කරනවානේ පුතේ continuous කියන්නේ ing කියන. එහෙනම් ing අනිවාර්යෙන්ම තියෙන්න ඕන. පැහැදිලිද? හරි මේක ලියා ගන්නකම්
මම පොඩ්ඩක් කලින් ඒව මතක් කරන්න. ඒ තමයි පුතේ ඉස්සෙල්ලාම මම ඉගෙනුවා simple present tense. ඒ කියන්නේ පුතේ subject දැම්මා singular verb එක හරි plural verb එක හරි දැම්මා පුතේ. ඊට පස්සේ පුතේ ක්‍රියා object එක දැම්මා. මම වාක්‍යයක් කියනවා පුතේ. She cooks. ඇය උයමින් සිටි. ඇය උයනවා දිනපතා. She cooks. ඇය උයනවා. පැහැදිලිද? ඊට පස්සේ පුතේ ඊළඟට අපි ලිව්වා simple past tense එක. subject දානවා පුතේ. past verb එක දානවා object දානවා. උදාහරණයක්. we අපි played ed ධර්මා කීතට හරවන්න we played අපි සෙල්ලම් කළා. ඊට පස්සේ පුතේ simple future tense subject දානවා will දානවා ඊට පස්සේ පුතේ verb එක දානවා object එක දානවා. මෙන්න පුතේ structure එක මම මෙහෙම කියනවා. she will come ඇය ඒවි. she will come ඇය ඒවි. ඊට පස්සේ පුතේ මම අවසානයේදී ඉගෙනුවා දැන් මේ past නේ මම අවසානයේදී ඉගෙනුවා පුතේ present continuous කියලා එකක්. ඒ කියන්නේ පුතේ subject එක දානවා එයාට අනුව am හරි is හරි are හරි ගන්නවා පුතේ. continuous කියලා තියෙන නිසා verb එක ලියනවා ing එකත් එක්ක. ඊට පස්සේ පුතේ object එක එකතු කරනවා. හරි සරලයි. බලන්නකො මොකද්ද මේ කියන්නේ කියලා. උදාහරණයක් විදියට he ගත්තා. he දෙක කියන්නේ පුතේ is. he is පුතේ teaching. he is teaching. ඔහු උගන්වමින් සිටි. උගන්වමින් ing දාපු ගමන් මම කිව්වා පුතේ ශබ්දේ මින් ප්‍රත්‍ය එහෙම නැත්නම් කර උගන්වමින් teaching අඩමින් crying නඩමින් dancing බලමින් looking පැහැදිලි කරමින් explaining බනිමින් blaming එහෙම නැත්නම් බැන කියන අදහස්. එහෙනම් පුතේ මේක කොපි කරගෙන ඉවර ඇති මම මේක මකනවා. ඔයාලට පුළුවන් පුතේ මේ වාක්‍ය රටාවලින් දැන් ටික ටික හදලා ඉගෙන ගන්න. හරිද? දැන් මම පුතේ පැහැදිලි කරන්න යන්නේ මෙන්න මේ ටික. අවසන් කරනවා මෙහෙම පැහැදිලි කරලා මේ පාඩම මෙතනින්. මොකද දරුවෙක් මට ඉල්ලීම් කීපයක්ම කරලා තිබ්බා ලියුම ලියන විදිය පොඩ්ඩක් කියලා දෙන්න කියලා. තව අපිට වැඩ කීපයක් තියෙනවා පේජ් එක සාකච්ඡා කරන්න තියෙනවා කොටස් කිහිපයක්. පුතේ මේකේ affirmative කියන්නේ අත යන අර්ථය. affirmative කියන්නේ පුතේ අත යන අර්ථය. structure එක තමයි subject ගත්තා එයාට එකතු කරනවා was හරි were හරි. ඊට පස්සේ පුතේ එකතු කරනවා verb එකට ing. ඊට පස්සේ පුතේ object එක. ලියා ගන්න ඉක්මනට මාත් එක්කම මේ structure එක. මම උදාහරණයක් ලියනවා පුතේ. මම උදාහරණයක් ලියනවා මෙහෙම. මේ බලන්නකෝ. When I went your home ඊයේ මම ඔබේ නිවසට එනකොට when I went your home දැන් තමයි පුතේ මේ කෑල්ල ගන්නෙ. ඔයා නිදා ගනිමින් හිටියේ you were sleeping නිදා ගනිමින් හිටියේ. පුතේ මම මේ කෑල්ල විතරක් උගන්වන්නේ නැතුව මෙයාව දැන් මේ තවත් වැඩිපුර පැහැදිලි වෙන්න. මම ඊයේ එනකොට ඔයා නිදා ගනිමින් හිටියේ. පැහැදිලිද? ඊයේ ඔහු කෝල් කරමින් හිටියේ. He was calling. පුතේ calling කියන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවනේ phoning කියන්න පුළුවන්. calling හරි කියන්නේ පුතේ call කර කියන එක. දැන් අඬ ගන්නකට call කරනවා කියලා කියන්නේ. mother calls me මම්මවට අඬ ගන්නවා. mother is calling me අම්මවට අඬ ගන්නවා. එහෙනම් පුතේ he was calling. yesterday ඊයේ මේ වාක්‍ය රටාව දාපුවාම පුතේ
මේ වාක්‍ය රටාව දාපුවාම දරුවනේ කතාව තනිකරම අතීතෙන් කියන්න ඕන. කරපු දේවල් අතීතයේ යම් කිසි දවසක කර හිටපු දේවල් ඉක්මනින් කොපි කරගන්න පළවෙනි එක අපමැදිව ඊට පස්සේ නෙගටිව් එක කරනවා ක්වෙස්චන් එක හදනවා ඊට පස්සේ මේ කොටස ඉවරයි. ඒ කියන්නේ අකුරු ටිකක් වැරදිලා තියෙනවා මෙන්න මෙහෙමයි. මේ සිංහල පන්තිය ගැන අහලා තියෙනවා පුතේ. සිංහල පන්තිය තියෙන්නේ සිකුරාදාරය 9:00ට. පන්තියෙන් ලින්ක් එක දානවා මම නම්බර් එක දානවා පුතේ. පන්තිය අවසන් කරන්න ලඟ වෙලා දැන් මම දාන්නේ නැහැ. මේ නම්බර් එකට තමයි ඔයාලා මැසේජ් දාලා ඉල්ල ගන්න ඕනේ. හැබැයි පුතේ මැසේජ් දාන වෙලාව තමයි මම වෙලාවක් දෙනවා මහරෑ දාන්න එපා. රිප්ලයි එන්නේ නැහැ. මම ඔයාලට පුතේ මැසේජ් වලට රිප්ලයි කරන්න දෙනවා. දවසක කාලයක් ඒ කාලය ඇතුළත විතරයි ඔයාලට රිප්ලයි එන්නේ. හරි. ඇපමැටිව් කියන්නේ පුතේ ඇත යන අර්ථය. ඇත යන අර්ථයක් කියලා කියන්නේ පුතේ වැඩේ වුණා කියන එක වෙනවා කියන එක. දැන් මෙයා ඇත්තටම නිදාගන්නේ හිටියනේ පුතේ වැඩේ වෙලානේ. මෙතන පුතේ කතා කර කෝල් කර ඉඳලානේ පුතේ වැඩේ වෙලානේ. ඒක තමයි ඇපමැටිව් කියන්නේ. ඕක තේරෙනවා දරුවනේ. මෙන්න මේකේ දෙවෙනි එකේ පුතේ දෙවෙනි එකේ කියන්නේ නෙගටිව්. නෙගටිව් කියන්නේ පුතේ නැහැ කියන එක. මේ දවස්වල කොරෝනා වල report එක නෙගටිව් කියන්නේ වැඩි නෑ. වෙන්නේ නෑ බය වෙන්න දෙයක් නෑ. පුතේ හරි සරලයි. නෙගටිව්. නෙගටිව් කියන්නේ නැත යන අර්ථය. ඒ කියන්නේ වෙලා නෑ පුතේ වැඩි. ස්ට්‍රක්චර් එක හරි ලේසි කරන්න. සබ්ජෙක්ට් එක ගන්න. සබ්ජෙක්ට් අනුව පුතේ was වල දාන්න. හැබැයි මෙයාලට පුතේ අනිවාර්යෙන් එකතු කරන්න ඕන not කියන එක. මොකද නෙගටිව් නේ. මෙයා හැදෙන්නේ මෙයාගෙන් not එකෙන්. එහෙනම් verb එක දාන්න පුතේ කොහොමද ing කොටසත් එක්ක ඊට පස්සේ object එක එකතු කරන්න. දැන් පුතේ ඔයාලට හැදෙනවා structure එකක්. මේ බලන්නකෝ. මම කතා කර නෙමෙයි හිටියේ. I was not calling. ඔයා කිව්වට මම කතා කර හිටියා කියලා මම කතා කර නෙමෙයි හිටියේ. I was not calling. මේ was not කියන එක පුතේ හදන්න පුළුවන් wasn't කියලා. කෙටි කරන්න පුළුවන් wasn't කියලා. was not කියන එක කෙටි කරනවා කොහොමද දරුවනේ? wasn't කියලා. ඉංග්‍රීසි භාෂාවේ තියෙන පුතේ construction කියලා. හැමදාම constructed form කියලා જાතියක් තියෙනවා. ඒකට නියම වචන තමයි පුතේ short form කියන්නේ. දිගට තියෙන එක කෙටි කරන එක තමයි පුතේ construct කරනවා කියන්නේ. short කරනවා කියන්නේ. එහෙනම් was not කියන එක දිගට තියෙනවා. ඒක කෙටි කරනවා පුතේ wasn't කියලා. wasn't කියලා කෙටි කරනවා. යන්න දරුවනේ ඊළඟ එකට. බහුවචනේ. people කියන්නේ මිනිස්සු. people කිව්වම පුතේ බහුවචනයි. people were not මිනිස්සු කර හිටියේ නෑ කියලා කියන්න ඕන පුතේ. people were not blaming us. අපිට බැන නෙමෙයි හිටියේ මිනිස්සු. people were not blaming us. blame කරනවා කියන්නේ පුතේ බනිනවා. blaming කියන්නේ පුතේ බැන. එහෙනම් මේකත් ඉක්මනින් ලියා ගන්න. නෙගටිව් කරන්නේ not දාලා. හරි සරලයි. අතීතයේ කර හිටපු දෙයක් නොකර හිටපු දෙයක් බවට පත් කිරීම තමයි පුතේ නෙගටිව් කියලා කියන්නේ. මේක ලියා ගන්නකම් මම පරිවර්තන කීපයක් දෙනවා පුතේ. මෙන්න මේ ටික පෙවුන්නේ නැහැ කිව්වා කැමරාවේ පරාසයත් එක්ක පේන්නේ නැතුව ඇත්තේ. පුතේ පළවෙනි කාරණාව තමයි මේ පන්තිය සර් නවතිනවද කියලා අහලා තියෙනවා නේද? මම ඔයාලගේ O level දක්වා මේ පන්තිය ගෙනියනවා. ඊළඟට අහලා තිබ්බ පුතේ 6 7 8 9 කියන ශ්‍රේණි ගැන. කුරුණෑගල දරුවෝ අපිට වෙනම මැසේජ් එකක් දාන්න කුරුණෑගල කියලා. දුර පළාත්වල දරුවෝ වෙනම දාන්න පුතේ පන්ති ඔතකට මම වෙනස් කරලා හදලා දෙනවා. 8 ශ්‍රේණිය පටන් ගත්තා, 7 ශ්‍රේණිය පටන් ගත්තා, 6 ශ්‍රේණිය පටන් ගත්තා. ඔතන පුතේ 9 10 ශ්‍රේණි දෙක තමයි දැන් පටන් ගන්න තියෙන්නේ. 9 10 කට්ටියට මේකට එන්න පුළුවන්.
10 කට්ටියට 11 පන්තියේ ඉන්නත් පුළුවන් 11 කට්ටියට 10 පන්තියේ ඉන්නත් පුළුවන්. හේතුව තමයි මේ 9 10 8 9 10 කියන 11 කියන මේ පන්ති වලින් තමයි O level paper එක හදන්නේ. මේවා පොඩි ළමයින්ටත් තියෙන ප්‍රශ්න පුතේ. මේවා පොඩි ළමයින්ටත් තියෙනවා. ඒ නිසා මේ සරලව මතක තියාගන්න කර හිටපු දෙයක් මේ වාක්‍ය රටා වගේම මතක තියාගන්න වෙනවා. මම මේවට පුතේ පොඩි වැඩසටහන් හදලා මෙයාලට කරනවා. දැන් මට කාලේ සීමිතයි. සතියට 1යි මාසෙට 4යි කරන්න වෙන්නේ. මේ ක්ලාස් එක යන්නේ ෆ්‍රී. ඔතකොට මට මුදල ගැටලුවක් නැහැ ඔයාලා වෙනුවෙන්. ඔතකොට මේ වැඩේ කරන් යනකොට අපිට තව වැඩිපුර දැනුම ගන්න නම් මගේ තියෙනවා තව පන්ති හැබැයි පුතේ ඒවට නම් මුදල් අය කරනවා. ඒවා ගැන දැනගන්න පුළුවන් ඇඩ්මින්ලට මට මැසේජස් දාලා මේ විස්තර අපි ලබලා දෙන්නම්. හැබැයි පුතේ මතක තියාගන්න මට ඔයාලව උපරිම try කරනවා මේ පන්තියෙන් හදන්න. විභාගෙට හොඳ රිසල්ට් එකක් ගන්න. සිංහල කියන විෂය පටන් ගත්තෙත් ඒකයි. හරි. මම මේක මකනවා පුතේ. මේක මකනවා මට ඉඩ හදා ගන්න ඕන නිසා. හරි. දැන් මෙහෙමයි. ඉංග්‍රීසි විෂයට C එකකට වඩා යන්න. S එකට යන්න එපා. S එකට මහන්සි ගන්න එපා පුතේ. ඒ එකක් ඔළුවෙන් ටාගට් කරනවා. ඔයාලගේ හිත හරි පුදුමාකාර දෙයක් නේ පුතේ. ඔයාලගේ හිතට හොඳ පණිවිඩයක් දුන්නොත් එයා ඒක ගන්නවා. නරක පණිවිඩයක් දුන්නොත් ඒක ගන්නවා. එහෙනම් හිතට හැම වෙලාවෙම පුළුවන් කියලා කියන්නේ. ඔයාලගේ හිතට කියන්නේ නෑ ඔයාට පුළුවන්. එයා ඔයාව දාලා ගියත් ඔයාට තනියම ජීවත් වෙන්න පුළුවන්. දාලා ගියේ බැරි නිසානේ. හැබැයි ඔයා තනි වෙන්න එපා. ඔයාට ඔයා ඉන්නවා. හැම වෙලාවෙම හිතන්න පුතේ තමන්ට තමන් ඉන්නවා කියලා. ඇත්තටම තමන්ට තමන් ඉන්න එක තමයි ලේසිම ජීවිතේ දිනන්න. මොකද පුතේ තව කෙනෙක් එක්ක ගමන යනකොට හරි හමන් කෙනෙක් හම්බුනේ නැත්නම් ජීවිතේ විනාශ වෙනවා. වෙනස පුතේ මුදකලාව සටන් කරගන්න මේ තමන්ගේ ජීවිතේ ආලෝකමත් කරගන්න. දැන් දවසින් දවස අපේ ජීවිතේ නැමැති පහනක මේ තෙල් දාන්නේ අපි. ඉගෙන ගන්නවා කියන්නේ තෙල් වැඩි කරගන්නවා. ඉතහල්ලකෝ මගේ පන්තියේ මෙහෙම වාඩි වෙලා ඉන්න දරුවෝ ටික අනාගතයේ දවසක අපි දකිනවා පුතේ හොඳ රජපුටුවක වාඩි වෙලා ඉන්නවා. හොඳ තැනක ඉන්නවා. මේ පරිසරය රැක ගන්නවා. මේ ලංකාවට ආදරය කරනවා. විනාශ කරන්නේ නැහැ. හොඳ ළමයෙක් විදිහට ජීවත් වෙනවා. කොච්චර සතුටක්ද නේ? පුතේ ඒ සතුට ගන්න නම් අපි මහන්සි වෙන්න ඕන. මහන්සි වුණ තැන සතුට ඇත. හාන්සි වූ තැන දුක පසුපස හඹා එනු ඇත. මහන්සියට පුතේ සතුට එනවා. හාන්සියට දුක එනවා. අද ඔයාලා ෆෝන් එක අරන් ඇඳලා වෙලා ඔය ෆෝන් එකේ අනුන් කරන දේවල් බල සතුටු වුණාට වැඩක් නැහැ. උන් අපිට කණ්ඩ ගෙනල්ලා දෙන්නේ නැහැ. අපිට බත් එක උස්සගෙන ඉන්නේ කවුද? ආදරණීය අම්මා. බත් එක උයන සලාද කොළ ටික හිටන් හැමදේම ගේන්නේ කවුද? ආදරණීය තාත්තා. ඒකට කී ගොඩාක් මහන්සියලා ඔක ගෙනත් දෙන්නේ. ඕක පුතේ ඔයාලා අර විනෝදයට බලනායක දේවල් වල ඉන්නේ නැහැ. ඔතකොට ඔයාලා ඔය TikTok හරි මොනවා හරි Facebook හරි කියලා ඒවා අතුලේ ජීවත් වෙනකොට කාගේ කාලෙද දන්නේම නැතුව විනාශ වෙන්නේ ඔයාලගේ කාලේ. පුතේ ඔයාලට මේ නගින්න තියෙන පඩියක් තමයි ඔයාලා මේ කාලේ කාගෙන නැති කරගන්න. මේ ජීවිතේ නැවති පරිපෙළ මෙහෙම ගමන් කරන්න ඕන. ඔතකොට තමා පුතේ ඉහළට යන්න පුළුවන්. අද බෑ හෙට කරනවා. හෙට කියන දවසට අද බෑ හෙට කරනවා. ඕන් ඒ දවසත් ආවා. අද බෑ හෙට කරනවා. ඕන් ඒ දවසත් ආවා. පුතේ මේ දවස් ගිහිල්ලා විභාගෙනේ ඉන්න ලඟ වුණා. මාර වැඩි ජය කණුව ලඟ වෙනවා වෙනුවට ඔයාලා ජය කණුවෙන් ඈත් වෙලානේ පුතේ. අවසානයේදී ඔයාලා මෙතන නිමීට ගේම ගහගත්ත යාළුවා මෙතන අහසට පොළොව වගේ ඔයාලා මාසෙට රුපියල් 4500ක් හොයනකොට පුතේ යාළුවා හොයනවා මාසෙට රුපියල් දවසට රුපියල් 4500ක් හොයනකොට යාළුවා හොයනවා පුතේ දවසට රුපියල් 20000ක් විතර. බලන්න මහන්සියේ ප්‍රතිඵලය. ඒකයි මම කිව්වේ හාන්සි වුණොත් දුක එනවා, මහන්සි වුණොත් සැපත එනවා. මම කියන ගුරුවරයා හැදුනේ හාන්සි වෙලා නෙමෙයි මහන්සි වෙලා. ඒ නිසා ඔයාලගේ අම්මලාගේ අහිංසක කැපකිරීමට පුතේ වටිනාකමක් දෙන්න විතරම.
can කියන එක ඔළුවේ තියාගන්න. I can and I will. I can and I will කියන්නේ පුතේ මට පුළුවන් මම කරනවා. I can මට පුළුවන් and I will ඒ වගේම මම අනිවාර්යෙන්ම කරනවා. හරි believe in you පුතේ ඔයාව දැඩිසේ විශ්වාසයට ගන්න. ඔබව දැඩි ලෙස විශ්වාස කරන්න. හරි ඊට පස්සේ පුතේ question එක මෙයාගේ ප්‍රශ්නේ හදන හැටි. හරිම ලේසි ප්‍රශ්නේ හදන්න. ඉංග්‍රීසි භාෂාවේ පුතේ ප්‍රශ්නේ හදන හැටි හරි ලේසි. මෙයාලව මුලට ගේනවා. මෙයාලව මුලට ගෙනාවු ගමන් ප්‍රශ්නේ හැදෙන්නේ පුතේ. එහෙනම් හරි සරලයි නේද? හරිනේ කතාව. මෙයාලව ගෙනල්ලා ඉස්සරහට ගෙනල්ලා ප්‍රශ්නේ හැදෙනවා නම් සර් මෙන්න මේකත් එහෙම නේද? මේ බලන්නකෝ was වර්නේ පුතේ මුලට ගේන්න වෙන්නේ. මුලට ගේනකොට පුතේ පළවෙනි අකුර කැපිටල් වෙනවා. ඒක නීතියක්. was were අයින් වුණා කියලා එතනින් එහාට සබ්ජෙක්ට් යන්නේ නැහැ කොහෙවත්. සබ්ජෙක්ට් එහෙමම තියෙනවා. ඊට පස්සේ පුතේ verb එක තියෙනවා ing එකත් එක්ක. ඊට පස්සේ පුතේ ඔබ්ජෙක්ට් එක තියෙනවා. ඔන්න ස්ට්‍රක්චර් එක. ඔන්න ස්ට්‍රක්චර් එක පුතේ. හරි සරලයි. හරිම ලේසි. ඔයා නිදාගෙනද හිටියේ? Were you sleeping yesterday? ඔයා ඊයේ නිදාගෙනද හිටියේ? Were you sleeping yesterday? Were you sleeping yesterday? ඊයේ ඔයා නිදාගෙනද හිටියේ? question mark දාන්න පුතේ. අනිවාර්යෙන්ම. පැහැදිලිද? ඇය was she crying? ඇය අඬාටද හිටියේ? Was she crying? Was she crying? Last Sunday. Sunday කියන්නේ S capital කරන්න පුතේ. සතියේ දින ටික ලියනකොට ඉංග්‍රීසියෙන් පළවෙනි එක capital වෙනවා පළවෙනි අකුර. Sunday කියන්නේ S capital. Was she crying last Sunday? ඇය ගියේ ඉරිදා අඬන්නද හිටියේ? අතීතේ කර කර හිටපු දෙයක් තමයි පුතේ මේ වාක්‍ය රටාවෙන් කතා කරන්නේ. ඕක ලියාගන්න. ඕක ලියාගෙන ඉවර කරන්න. ඊට පස්සේ අර දරුවෙක්ගේ ලියුමක ප්‍රශ්නයක් කිව්වා. මම ඒක කතා කරලා පේපර් එක සාකච්ඡා කරන්න යනවා. විනාඩි දෙකක් දෙන්නම් පුතේ. ටග්ගාලා ඔක කොපි කරගන්න. හරි පුතේ. ලියුම පොඩ්ඩක් පැහැදිලි කරන්න. මට කියනවා ෆෝමල් ඉන්ෆෝමල් ලෙටර් පැහැදිලි කරන්න කියලා පුතේ. ටික ටික හැමදේම මතක් කරගෙන යන්නම්. දැන් කරපුවට ආපහු කාලේ නිකන් උගරත් එහෙම අපිට තව ගොඩ දවසක් මේක අදින්න වෙනවා. ඒකවල පුතේ අමාරු වැඩේ. පුතේ දැනට පොඩි නෝට් එකක් දෙන්නම්කෝ මනසේ තියාගන්න ලෙටර් රයිටින් කියලා ඔයාලට එනවා. ලියුම් ලිවීම. ලියුම් වර්ග දෙකයි පුතේ එකක් ෆෝමල් ලෙටර්. ඒ කියන්නේ පුතේ රාජකාරී ලිපි සිංහලෙන් කියන්නේ රාජකාරී ලිපි කියලා. අනිත් එක පුතේ ඉන්ෆෝමල් ලෙටර්. ඉන්ෆෝමල් ලෙටර් කියන්නේ පුතේ පෞද්ගලික ලිපි. දැන් අර දරුවා මගෙන් ඇහුවේ උපන් දිනේට යවන ලියුමක්නේ. ඒක අයිති වෙන්නේ මෙන්න මේ ලියුම් ගණයට පුතේ. ඉන්ෆෝමල් කියන ගණයට. පර්සනල් ලෙටර් කියලා කියනවා පෞද්ගලික ලිපිවලට. පෞද්ගලික ලිපියක තියෙන විශේෂ කාරණා තමයි පුතේ ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් ඔළුවේ තියාගන්නකො. ස්ට්‍රක්චර් එක තමයි පුතේ. ඔයාලගේ ලියුම ලියන කොලේ මෙහෙමනම් ඔයාලගේ ඇඩ්‍රස් එක දානවා පුතේ මෙන්න මෙතන. මෙතන ඇඩ්‍රස් එක දානවා. නම තිබ්බත් එකයි නැතත් එකයි. දිනේ දානවා දෙකට. මේ හරියට එනකොට පුතේ ආමන්ත්‍රණය දානවා. යාළුවගේ ලිපිනේ ඕනේ නැහැ. පෞද්ගලික ලිපිවල පුතේ යාළුවගේ ලිපිනේ ඕනේ නැහැ. ඊළඟ කාරණාව තමයි හෙඩින් එකක් ඕනේ නැහැ. මාතෘකාවක්. පුතේ ආමන්ත්‍රණය දාලා ලියුම මෙහෙම ලියන් යනවා. ඊට පස්සේ යාළුවට ඔයාට මම ගොඩක් ආදරෙයි. මීට ආදරණීය මෙන්න මෙයා කියලා පුතේ ලියුම අවසන් කරනවා. ඔන්න ඕම හැඩයක් එන්නේ. දකුණු පැත්තෙන් ඉහළ කෙළවර තියෙනවා නම් මොකක් හරි දකුණු පැත්තෙන් ඉවර කරන්න ඕන. වම් පැත්තෙන් නම් පටන් ගන්න පුතේ වම් පැත්තෙන් ඉවර කරන්න ඕන. ඊළඟට පුතේ
informal letters වල short form දාන්න පුළුවන්. I am කියන එක කෙටි කරලා ලියන්න පුළුවන් පුතේ am කියලා. හැබැයි මෙන්න මෙයාලගේ විතරයි මේකේ බෑ. මේකේ කෙලින්ම I am කියලා දික් කරලාම ලියන්න ඕන. පැහැදිලිද? you are කියන එක පුතේ you are කියලා මෙන්න මේක කෙටි කරගන්න පුළුවන්. දැන් you are you are වෙන්නේ නේ. මොනවද දාන්නේ? informal letter එහෙමත් පෞද්ගලික ලිපි වල මෙහෙම දාන්න පුළුවන්. අර පුතා මැසේජ් එක මොකද ලියුම යවන්නේ පෞද්ගලික යාළුවෙකුට. ඒ නිසා පුතේ ඒ යාළුවාට අපිට මේ විදිහට කතා කරන්න පුළුවන්. පුතේ letter writing එක මතක තියාගනින්න. ඔයාලට ඕන වචන සෙට් එකක් මෙතනින් අරන් යන්න මම දෙන්නම්. අනිවාර්යයෙන්ම පුතේ ලියුමක් අහනකොට ලියුමක් ලියනකොට පෞද්ගලික ලිපියක how are you කියලා අනිවාර්යෙන්ම අහන්න. දැන් මෙතන මේ බර්ත්ඩේ එකක් නිසා පුතේ පොඩ්ඩක් වෙනස් වෙනවා මම ඒක කියලා දෙන්නම්. ඊට පස්සේ පුතේ අහන්න ඔයාගේ පවුලේ අයට කොහොමද? how are you? ඔයාගේ පුතේ යුව කියන්නේ ඔයාගේ how are you? parents අම්මටයි තාත්තටයි එහෙම කොහොමද? නේද? අම්මටයි තාත්තටයි කොහොමද? අහන්න පුතේ පෞද්ගලික ලිපියක මේ දවස්වල මොකද කරන්නේ? what are you? කර කර ඉන්නේ මේ දවස්වල මොකද කර කර ඉන්නේ? what are you doing? මේ දවස්වල these days මේ දවස්වල these days what are you doing these days පුතේ question mark දාන්න. හරි. ඔන්න පුතේ informal letter එකකට අනිවාර්යයෙන්ම ඔයාලට ඕන වෙන කැලි තුනක් මම දැන් දීලා තියෙන්නේ. දැන් අර දරුවගේ ලියුමට යනවා මම මෙන්න මේ විදිහට. පුතේ දානවා මෙතන ඔයාලගේ ලිපිනය දානවා ඔයාලගේ ලිපිය මෙන්න මේ විදිහට. පුතේ දකුණු පැත්තේ දානවා මෙන්න මේ විදිහට අශේන් ෆර්නෑන්ඩෝ. සමාවක් දාන්න number 7 Lake Road. සමාවක් දාන්න Candy. full stop තියන්න පුතේ නම තිබ්බත් එකයි නැත්ත් එකයි නම අනිවාර්ය නැහැ. number 7 Lake Road Candy කියලා තිබ්බම ඇති. පැහැදිලිද? Lake Road Candy කියලා තිබ්බම ඇති. පුතේ date එක දාන්න. date එක දානකොට පුතේ මතක තියාගන්න මෙන්න මේ විදියට දාන්න 7th August 2021. නැත්නම් ඔයාලට දාන්න පුළුවන් මම වරහන් පොඩි කොටුවක් ඇතුලේ දාන්නම් මෙහෙම දාන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හැබැයි පුතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම දැම්මොත් එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට මේ වගේ ක්‍රමයක් දීලා තියෙනකොට මේ වගේ ක්‍රමයකට යන්න එපා. මේ වගේ ක්‍රමයකට යන්න එපා පුතේ. මෙහෙම මතක තියාගන්න AUGUST ඕගස්ට් කියන්නේ පුතේ අගෝස්තු. ඇදිලිනේ. දැන් දරුවනේ වචන හැදෙන්නේ මේවත් එක්ක. වචන හැදෙන්නේ මේවත් එක්ක ලියුම වල වචන 100යි නම් මේ සෙට් එකත් එක්ක හැදෙනවා. පුතේ ඉස්සෙල්ලාම බර්ත්ඩේ හෙටදී මතක තියාගන්න. ඔයාලා අනිවාර්යයෙන්ම ඩියර් කියලා දාන්න ඕන. ඩියර් කියන්නේ ආදරණීය. යාළුවාට දානවා ඩියර් රොෂාන්. ඩියර් රොෂාන් සමාවක් දාන්න. පුතේ දැන් මේක යන්න ඕන අහන්න යන්නේ ඉඳට ඇති නිසා මම මෙහෙම අරන් තියෙන්නේ. මේ වෙච්චර ළඟින් ලියන්නේ නැහැ. පැහැදිලිද? දැන් ඩියර් රොෂාන් ආදරණීය රොෂාන්. දැන් පුතේ පුදුමෙන් ලියුම ලියන්න ඕන. පුතේ ලියන්න ඕන මෙහෙමයි. I wish මං ඔයාට සුබ පතනවා. I wish you a happy birthday.
අනේ මං ඔයාට සුබ පතනවා සුබ උපන්දිනයක් කියලා. I wish you a happy birthday. මට මාරම සතුටුයි. ඇත්තටම කිව්වොත් actually මට මාරම සතුටුයි. I am ගොඩක් very happy සතුටුයි. I am very happy. නේද? මම ඔයාට සුබ අනාගතයකට ආශිර්වාද කරනවා. I wish you ඔබට I wish you a happy future. FUTURE future පුතේ. happy future. දැන් දාන්න පුතේ මෙහෙම. ඒ වෙනකොට පුතේ උපන්දිනේ අවසන් කරලා නම් ඔයාලා පාටියක් ගත්තද? Did you get a party? එහෙම නැත්නම් පුතේ පාටියක් ගන්නවද? Are you organizing a party? ඊට පස්සේ පුතේ සරලව මේ ටික දාන්න. How are your parents? What are you doing these days? නේද? බොරුවට අහන්න පොත් නවල් එක කියවලා ඉවරද? මඩල් දුව නවල් එක කියවලා ඉවරද? Did you finish reading මඩල් දුව? ඒ විදිහට අහලා පුතේ අවසන් කරන්න. You are loving ඔබට ආදරණීය. You are loving ඔබට ආදරණීය. දාන්න පුතේ ඔයාලගේ නම. මෙතනින් දානවා පුතේ යටින් ඔයාලගේ නම. ඉවරයි ඔතනින් කතන්දරේ. ඔයාලා කියනවා පුතේ informal letters කියලා. පෞද්ගලික ලිපියක්. පෞද්ගලික ලිපියක තියෙන කාරණා ටික තමයි පුතේ අපිට ඕන විදිහට ලියුම ලියුව හැකි. හරි සරලව අපිට ලියුම ලියන්න පුළුවන් පෞද්ගලික ලිපියේ. ඒ දරුවාට ඒක තේරෙන්නේ නැති කියලා මම හිතනවා පුතේ මැසේජ් එකක් දාන්න තේරුණා නම්. parents කියන එකට family members කියලා අනිවාර්යයෙන්ම දාන්න පුළුවන්. පාටියක් ගත්තද කියලා අහන්නේ කොහමද පුතේ? ගත්තද? did එක දාලා. did එක දාලා තමයි පුතේ ගත්තද කියලා අහන්නේ. Did you get a party? Did you get a party? Question mark දාන්න. Did you get a party? තව විස්තර වල පුතේ වචන 100ක විතර ලියුමක් එන්නේ. ඔතකොට අහන්න එක එක අහන්න මම තව කියලා දෙනවා. මේ paragraph writing, letter writing මේ හැම එකම මාරුවට යනවා පුතේ. නැත්තම් ඔයාලා පාඩම් කරන්න යන්නේ අමතක වෙනවානේ. දැන් ඊළඟට සතියක් විතර ඇවිල්ලා ආයෙ මම ලියුමක් ගැන මතක් කරනවා. පුතේ අනිවාර්යයෙන්ම බය වෙන්න එපා දරුවනේ. වචන 250ක විතර රචනාවක් තියෙන ඔයාලට මම රචනා ලියවන්න පටන් ගන්නවා. ඊට කලින් පේපර් සාකච්ඡාවක් යන්න දෙපැයි. හරි. පුතේ ගන්න 2019 පේපර් එක පළවෙනි ප්‍රශ්නේ බලන්න හැදෙන විදිය මම අද පොඩ්ඩක් ප්‍රශ්න එන විදිය ඔයාලට කියලා දෙනවා. කොහොමද අපි මේවට කොහොමද මේකට ලකුණු ටිකක් ගන්න කියන එක පුතේ මතක තියාගන්න. පේපර් එක ආපුහාම මේකේ පළවෙනි ප්‍රශ්නෙම පිළිවෙලට කරන් යන්න ඕන කියලා නීතියක් නැහැ. ඔයාලට පළවෙනි ටෙස්ට් නම්බර් 1 අමාරු නම් ටෙස්ට් නම්බර් 2 ලේසි වගේ නම් එයා කරලා ඉන්න. හැම වෙලාවෙම පුතේ පේපර් එකේ ලේසි ප්‍රශ්න ටික පිළිතුරු සපයලා ඉවර කරන්න. ඊට පස්සේ පුතේ මෙන්න මේක මේ බලන්නකෝ. මෙන්න මේ වගේ දුන්නාම මේ වගේ සැකිල්ලක් නේ දෙන්නේ ඔයාලට. 1 2 3 4 වගේ ප්‍රශ්න අහන්නේ පුතේ. fill in the blanks. එතකොට පුතේ මේකේ ලේසිම එකක් දෙකක් තියෙනවා. ඔයාලා දැක්ක ගමන් වචන ඉහිමිහි ගහලා හොයාගන්න පුළුවන් ප්‍රශ්න එකක් දෙකක් තියෙනවා මේක ඇතුලේ. ඒක පුරවලා ඉන්න පුතේ. ඒක fill කරන් ඉන්න. ඒක තේරුම් අරන් ඉන්න. ඒක හදාගෙන ඉන්න. කිසිම ගැටලුවක් නැහැ. ලස්සනට වැඩේ කරගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් පුතේ 2019 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ නියම කියනවා. මැච් කරන්න කියන්නේ මම මේ වචන ටික අද දෙන්නම්. ඒවා ලියාගන්න. ඒවා දන්නේ නැතුව මොකුත් කරන්න බෑ. සමහර කට්ටිය හරි සුන්දර වැඩ කරනවා. අන්ඩර්ලයින් කියනකොට පුතේ ෆිල් කරනවා. අන්ඩර්ලයින් කියන්නේ යටින් ඉරක් අඳින්නනේ.
අණ්ඩ කියන්නේ යට පුතේ. එහෙනම් අණ්ඩර්ලයින් කරන්න කියන්නේ යටින් ඉරක් අඳින්න. පැහැදිලි නේද? අණ්ඩර්ලයින් කියන්නේ පුතේ යටින් ඉරක් අඳින්න. අණ්ඩර්ලයින් කරන්න කියන්නේ. එතකොට පුතේ අපි අණ්ඩර්ලයින් කරන්නේ කොහොමද? යටින් ඉරක් ඇඳලා. පුතේ ලියා ගන්න මේ ටික ෆිල් කරන්න කියන්නේ පුරවන්න. පුරවන්න. අණ්ඩර්ලයින් කියන්නේ පුතේ යටින් ඉරක් අඳින්න. යටින් ඉරක් අඳින්න. යටින් ඉරක් අඳින්න. මැච් කරන්න කියන්නේ පුතේ MATCH මැච් කියන්නේ ක්‍රීඩාවටත් කියනවා යා කරන්න. යා කරන්න. කම්ප්ලීට් කරන්න කියන්නේ පුතේ ගලපන්න එහෙම නැත්නම් සම්පූර්ණ කරන්න. read කියන්නේ පුතේ කියවන්න. මේවා ලියා ගන්න මේවා ඕන වෙනවා. read කරන්න කියන්නේ පුතේ කියවන්න. ඊට පස්සේ පුතේ given below කියන්නේ පහත දී ඇති. පහත දී ඇති. පහත දී ඇති. suitable කියන්නේ පුතේ ගැළපෙන. ගැළපෙන. suitable කියන්නේ පුතේ ගැළපෙන. ස්ටඩි කරන්න කියන්නේ පුතේ අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරන්න. හරි. blanks කියන්නේ පුතේ හිස් තැන්. blanks කියන්නේ පුතේ හිස් තැන්. එහෙනම් පුතේ ඔය ටික අනිවාර්යයෙන්ම බලන්න. ලබන සතියේ එනකොට පළවෙනි පේපර් එක කරලා තියාගන්න. 10 11 දෙකොල්ලම. බලන්න පුතේ මේක කියනවා පළවෙනි එකේ on a box full of glassware. පෙට්ටිය පිරීලා තියෙනවා පුතේ වීදුරු වලින්. එතකොට අපි මොකද කරන්න ඕන? handle with care, reverence only, take off your shoes, reserved for pregnant mothers, caution men at work, no bathing, rousey, and නානේ කරන්නේ මේ ජලයේනේ. උතන බලන්න මේ පැත්තේ තියෙන at the building site, on a beach, in a bus, at a temple, in a library. පුතේ ලේසි ටික හදාගන්න. පන්සලකදීනේ පුතේ take off your shoes. සපත්තු ඉවත් කරන්නේ. පුතේ වීදුරු තියනවා නම් පරිස්සමෙන් අල්ලන්න ඕනේ handle with care. ඊට පුතේ caution men at work කියන එක ගහන්නේ building වගේ තියෙන තැන්වල. at the building site එහෙම නැත්නම් පාරක. ඊට පුතේ no bathing rousey රෞද්‍ර මුහුද on the beach. ඊට පුතේ අපි කියනවා reserved for pregnant mothers ගහලා තියෙන්නේ බස් එකේනේ. in a bus. ඊට පුතේ reverence only කියනවා in a library. ඔන්න ඔහම හදාගන්න ඕන. පැහැදිලිද? ඔන්න ඔය විදිහට පුතේ පිළිවෙලට හදාගන්න ඕන. දරුවෝ මැසේජස් දාලා තියෙනවා සර් කොච්චර වෙලා පන්තිය කරනවද කියලා. මේ පන්තිය පුතේ පැය දෙකක් කියලා නෑ. මම පැය කමාරින් අවසන් කරනවා පාඩමක් කියලා දීලා ඉවර වුණාම මොකද මම තව පන්ති කරන කෙනෙක්. අද පන්ති එහා මෙහා කරන්න උනා. අද දවස් අපේ ආයතනේ හරිම බිසි පුතේ. ඔන්ලයින් සර්ලා ගොඩ දෙනෙක් පන්ති කරනවා. අර 3:00 වෙලාවක ගෝෂාව වැඩි නිසා තමයි මම පන්තියේ කීපයක් නතර වෙනකන් ඉඳලා මේ වෙලාව දැම්මේ. ඔතන පුතේ ගොඩක් වෙලාවට ඔයාලගේ ටයිම් එක සෙනසුරාදා හවස 4:00 වෙන්න පුළුවන්. ඒක මැසේජ් එක දානවා ඔයාලා. පැහැදිලි? පුතේ ඔයාලගේ ගෲප් වලට නෝට් දානවා.
අපි ලියපු නෝට්ස් දානවා පැරග්‍රාෆ් රයිටින් එහෙම දානවා අර ටියුට් එකක් මම දුන්නේ මේ දවස්වල කරනවනේ ඒක ඒවට එහෙම උත්තර දානවා ඒවා ලියන්න පුතේ අපේ ඇඩ්මින්ලා දක්ෂයෝ දෙන්නෙක් මට ඉන්නවා තව දක්ෂයෝ ගොඩක් ඉන්නවා යාළුවත් උදව් කරනවා මගේ කුරුණෑගල පන්තියේ ළමයි ගොඩ දෙනෙක් මේ වැඩේට මට සහාය වෙනවා මම ඒ ඔක්කොගේම නම් පුතේ පන්ති අවසන් දවසේ මතක් කරනවා ඒ දරුවන්ට කරන ගෞරවයක් විදියට ශාදී මේ හැමදේම කරන්නේ යාලා මට තියෙන උගන්වන්න විතරයි හරි ඒ නිසා පුතේ අනාගතයේ දක්ෂ ගුරුවරු කීප දෙනෙක් මගේ පන්තිවල ඉන්නවා මොකද මම යාළුවා හදලා ගන්නවා හරි මොකද මම මැරිලා ගියපු දවසට මේ වැඩේ ඇදන් යන්න කෙනෙක් ඉන්නත් එද මේක සමාජ මෙහෙවරක් මේ දවස්වල මේ ඊයේ කරා පෙරේදා කරා පන්ති ඊයේ පන්ති වලදී රෑ 11 කාලෙක විතරයි නේ පුතේ හරි වෙහෙසයි අපිට ඔයාලා වෙනුවෙන් මේවා කරන්න දැන් මේ පන්තිය ෆ්‍රීනේ මුදල් අය කිරීමක් කරන්නේ නැහැ පුතේ මේ පන්තිය ඊයේ රෑ දාපු සිංහල පන්තියේ මුදල් අය කිරීමක් කරන්නෙත් නැහැ ඉතිහාසය සිංහල ඉංග්‍රීසි වෙනම මගේ පන්ති තියෙනවා මුදල් අරගෙන කරලා මේක වඩා පුතේ ඒ වගේ මම කියලා දෙනවා. එතකොට එහෙම අවශ්‍යතාවයක් තිබුණොත් ඒ පන්ති වල සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ පන්ති පුතේ මේ කුරුණෑගල ළමයින්ට කරන පන්ති වගේක් බාහිර ළමයිනුත් ඉන්නවා ඒ වගේ කිහිප දෙනෙක්. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ ලින්ක් එකක් මම දෙනවා. හැබැයි පුතේ පන්තියට සම්බන්ධ කරගන්නේ මුදල් ගෙවීම කරන අයට විතරයි. එහෙනම් පුතේ මෙන්න මේ ටික මතක තියාගන්න. මේව නැතුව අපිට පේපර් එකක් කරන්න බෑ. දෙවෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. Test number 2 fill කරන්න කියපු ගමන් දැන් දැක්කා මොකද්ද වචනේ පුරවන්න. Fill in the blanks in the following dialogue. පුතේ dialogue එක කියන්නේ දෙබස. අර dialogue කියලා sim එකක් තියෙනවා. ඒකේ අකුරුයි මේකේ අකුරුයි වෙනස් පුතේ. dialogue. මේ dialogue කියන්නේ පුතේ දෙබස. සංවාදේ. සංවාදේ පුරවන්න තියෙන දෙවෙනි එක හදන්නෙම dialogue දෙකකින් වාරකට. Use the words given in the box. අර වගුව තුල දීලා තියෙන වචන තමයි යොදා ගන්නවා. Write the letter. පුතේ letter කියන්නේ ලියුම නෙමෙයි. මෙතන letter කියන්නේ පුතේ අකුර. අදාළ අකුරක් තියෙනවානේ පුතේ. දැන් බලන්න අතන A අකුරේ twin කියලා තියෙනවා. B අකුරේ frogs කියලා තියෙනවා. C අකුරේ wedding කියලා තියෙනවා. ඒ අකුර තමයි මේ හිස්තනේ ලියන්නේ. වචනේ නෙමෙයි. පැහැදිලිද? පළවෙනි එකට C කියලා ලියලා තියෙන්නේ නේ. එහෙනම් පුතේ මේකත් කොහොමද කරන්නේ? අනිවාර්යෙන්ම පුතේ ලේසිම වචන ටික ෆිල් කරගන්න ඉතුරු වෙන වචන කල්පනා කර කර හිමීට දාගන්න. උත්තරේ හැදෙන බය වෙන්න එපා. බැරි එකාටත් මේ වගේ ලකුණු ගන්න පුළුවන්. ඒ තරම් මේ වැඩේ පොඩි ගේමක් තියෙන්නේ. ඉස්සෙල්ලාම දන්න එක පුරවගෙන ඉන්න. දන්න ටික පිරෙව්වා නොදන්න එකට ගියා. දන්න ටික පුරවපුවාම නොදන්න ඒවා අඩුයි පුතේ. හරි. තුන්වෙනි එක දරුවනේ හැදෙන්නේ පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එකක් පින්තූර විස්තරයක්. ඒකෙත් ෆිල් කරන්න තියෙන්නේ ඒකෙත් අකුර දාන්න තියෙන්නේ. ස්ටඩි ද පික්චර් ඉස්සෙල්ලාම උත්තේ ස්ටඩි කරන්න ඕන පින්තූරේ. අධ්‍යයනය කරන්න ඕන හොඳට හොයලා බලන්න ඕන කියන දේවල්. ස්ටඩි ද පික්චර් given below. below කියන්නේ පල්ලෙහා. given below කියන්නේ පහත දී ඇති. පින්තූරේ අධ්‍යයනය කරලා ඊට පස්සේ මොකද කරන්නේ? fill in the blanks in the paragraph. පුතේ පැරග්‍රාෆ් එකක් කියන්නේ ඡේදයක්. මේ තියෙන්නේ කොටසට ඡේද කියලා කියනවා. වාක්‍ය කොටසට. මේ රචනාවක හතරෙන් එකක් තමයි පුතේ ඡේදයක් කියන්නේ. එතකොට ගැළපෙන විදිහට ෆිල් කරන්න කියනවා කොහොමද? using the words given in the box වරහන් මේ වගුව තුල දීලා ඇති වචන යොදාගන්න. බලන්නකො. හතරවෙනි ප්‍රශ්නේ චුට්ටක් බලන්න පුතේ. each underlined word in the following text is incorrect. අන්ඩර්ලයින් කරලා තියෙන යටින් ඉරක් ඇඳලා තියෙන සෑම වචනයකම වැරද්දක් ඇත. ඒක හදන්න කියනවා ඉස්සරහා පුතේ. The grade 9 students of our school have planned to play cricket match yesterday කියන එක අන්ඩර්ලයින් කරගන්න පුතේ. yesterday කියන්නේ ඊයේ. එතකොට have කියලා ගන්න බෑ. have කියන්නේ වර්තමාන කාලෙක දාන වචනයක්. එයාගේ past එක had. අන්න එහෙම හදන්න තියෙන මේවා කියලා දෙනවා. කරනවා එකින් එක පැහැදිලි කරනවා. test number 5 එකේ තියෙන පුතේ read the dialogue between Geet and his uncle. ගීතු යාගේ අංකලුයි කතා කරන මේ dialogue එක කියවලා write the necessary information. අවශ්‍ය වෙන විස්තර ටික මෙතන දෙන්න කියනවා පුතේ. ඔන්න 6 වෙනි එක පුතේ ඔයාලට දීලා තියෙනවා notice එකක්. මම notice ආය පාරක් මතක් කරනවා පස්සේ. notice එකක් ලියනකොට මැද ලියනවා පුතේ notice කියලා. ඊට පස්සේ
මේක තියෙන දවස වෙලාව ස්ථානේ දාලා ලියනවා. යනකොට 7 වෙනි ප්‍රශ්නේ ඔයාලට හැදෙන්නේ කතාවක් දීලා. ඒකෙන් ප්‍රශ්න අහනවා පුතේ. ප්‍රශ්න 5ක් අහනවා. බලන්න අන්ඩර්ලයින් කරන්නත් එනවා සමහර ඒවා. විශේෂයෙන්ම මේක නම් දීලා තියෙන්නේ අන්ඩර්ලයින් කරන්නමයි ලියන්න වෙන්නේ. 8 වෙනි එක තමයි පුතේ පැරග්‍රාෆ් එක. පළවෙනි පේපර් එකේ 8 වෙනි එක කියන්නේ පුතේ පැරග්‍රාෆ් එක. ඔයාලට හරිම ලේසියෙන් ලකුණු 40ක් හම්බ වෙනවා පුතේ පළවෙනි පේපර් එකට. එක ප්‍රශ්නයකට 5 ගානේ 5 8 40යි. හරිනේ නේද? හරිනේ 40යි. ඔතන පුතේ ලකුණු 40ක් හැදෙනවා. පුතේ ඔතකොට ගාන හදාගන්න එක ප්‍රශ්නයකට විනාඩි 6ක් විතර එනවා. පැහැදිලිද? විනාඩි 6ක් විතර ගන්න පුළුවන් පුතේ. 7ක් විතර ගන්න පුළුවන්. පැරග්‍රාෆ් එකට පුතේ විනාඩි 10ක් විතර තියාගන්න. පැරග්‍රාෆ් එකට විනාඩි 10ක් 12ක් විතර තියාගන්න. ඊට පස්සේ පුතේ අපිට හරි ලේසියෙන් මේ වැඩේ කරන්න පුළුවන්. හරි ඔන්න ඔය ටික පුතේ ලියාගන්න. ඔයාලා ඊළඟ දවසේ මම මේක ඊටු ටික සාකච්ඡා කරනවා. මගේ පන්තිය දිගටම පවත්වනා පුතේ ඔයාලා හැම කෙනෙකුටම සම්බන්ධ වෙන්න පුළුවන්. ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලා හැම කෙනෙකුටම ඒ ලින්ක් එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. එමනම් පුතේ මම හිතුවට වඩා ළමයි සංඛ්‍යාවක් අද සම්බන්ධ වුණා මේ පන්තියට. මම නිරෝධ සර් මම කුරුණෑගල ඉන්නේ. මම රජයේ පාසල් ගුරුවරයෙක් පුතේ ටියුෂන් ගුරුවරයෙක් විතරක් නෙමෙයි. රජයේ උගන්වන පාසලක එහෙම ගුරුවරයෙක්. එතකොට මම විෂයන් 3ක් උගන්වනවා සිංහල ඉතිහාසය සහ ඉංග්‍රීසි කියන විෂයන් 3. මගේ පත්වීම තියෙන ඉංග්‍රීසි වලට. හැබැයි මම හදාරලා තියෙනවා සිංහල සහ ඉතිහාසය කියන විෂයන්. ඒවත් කරනවා. එහෙනම් පුතේ ඔයාලා හැම කෙනෙකුටම මේක තේරෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මම දැනට පන්තිය අවසන් කරනවා. ඔයාලා හැම කෙනෙක්ම ඊළඟ දවසේ හම්බෙන්න බලාපොරොත්තු වෙයි. ඉරිදා උදේ සිංහල ෆ්‍රී පේපර් ක්ලාස් එකක් තියෙනවා. කෙටි ප්‍රශ්න 40ක් සාකච්ඡා කරන උදේ 10ට තියෙන්නේ. ඒක ගැන විස්තර පෞද්ගලිකව දාන්න පුතේ. ඒක මම පෞද්ගලිකව දැනුම් දෙන්නම්. ඒකට ගන්න ඉතාමත්ම සීමිත පිරිසක්. ඒකට ගන්න පුතේ 100ක වගේ පිරිසක් ඉතාමත්ම සීමිත පිරිසක්. වැඩි පිරිසක් ගන්නෙ නැහැ. එහෙනම් පුතේ ඔයාලා හැම කෙනෙකුටම සුබ දවසක්. පරිස්සමෙන් ඉතාමත්ම හොඳින් ඉන්න. ජීවිතේ දිනන්න මහන්සි ගන්න. මේ 2019 පේපර් එකේ පළවෙනි ප්‍රශ්න වලට කරලා තියන්න පුතේ. ලබන සතියේ මම ඒවා පිළිතුරු සාකච්ඡා කරලා ඊළඟ දවසේ නෝටිස් ගැනත් පොඩි හැඳින්වීමක් කරලා අනිවාර්යයෙන්ම දැම්මට දරුවෝ ගොඩාක් ඉල්ලනවා අනේ සර් මාස එකමාරක් යනකම් ඉන්න එපා. අනිවාර්යයෙන්ම එසේ රයිටින් දැම්මම පටන් ගන්න කියලා. හරි මම මේ ඉල්ලීමට ගරු කරනවා පුතේ. ලබන මාසේ ඉඳන් එසේ රයිටින් පටන් ගන්න. මේ මාසේ අගෝස්තු මාසෙනේ. සැප්තැම්බර් මාසේ පුතේ එසේ රයිටින් මම කරලා දෙන්නම්. එහෙනම් ඔයාලා හැම කෙනෙක්ම පරිස්සමෙන් ඉන්න පුතේ. පොයේ දවස්වල මම පන්තිය තියන්නේ නැහැ. පොයේ දවස්වල පන්තිය තියන්නේ නැහැ. මොකද මම බෞද්ධයෙක්. මගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකේ වැඩිපුරම ඉන්නේ ස්වාමින් වහන්සේලා මගේ ඥාති. මාමලා අයියලා ඔක්කොම හාමුදුරුවෝ වැඩි හරියක් නේ. උදේට මට උන්වහන්සේලාගෙන් බැනුම් අහන්නත් වෙනවා. ඒනකත් බුදුදහමට මුල් තැනක් දෙන්න ඕන මම බෞද්ධයෙක් වශයෙන් පුතේ. බොහෝ දිනවල පන්තිය තියන්නේ නැහැ. අනිත් හැම දවසකම මම පන්ති තියනවා. ඉරිදා දවස්වල පුතේ උදේ වරුවේ මම පන්ති කරන්නේ නැහැ දහම් පාසල් නිසා. ඉරිදා මම පන්ති කරන්නේ පුතේ 12:00 පස්සේ. ඒක මම බුද්ධ ධර්මයට කරන ගෞරවයක් විදිහට තමයි ඒක මම හදලා තියෙන්නේ. එහෙනම් පුතේ ඔයාලා හැම කෙනෙක්ම පරිස්සමෙන් ඉන්න. මම හැම ආගමකටම ආදරෙයි. ආගම නෙමෙයි වැරද්ද කරන්නේ පූජකවරු. ඉතින් එයාලා තමයි අපිව නරකකට හරවන්නේ. සමහර පූජකවරු පුතේ. එහෙනම් පුතේ ඔයාලා හැම කෙනෙක්ම පරිස්සමෙන් ඉන්න. මේ ආදරණීය ලංකාවට ආදරය කළා මේ රට ආදරෙන් බලා ගන්න. එහෙනම් පුතේ හැම කෙනෙකුටම සුබ රාත්‍රියක් ආයුබෝවන්.